අද කතාව පටන් ගන්න කලින් මට මගේ යාළුවන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන් නම් මගේ කතා බලලා ඒව හොඳයි නම් මාව subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක click කරලා යන්න. ඒ දෙයින් මට මේ කරන දේ කරගෙන යන්න ලොකු ශක්තියක් ලැබෙනවා. හොඳයි. අපි එහෙනම් කතාවට යමු. හොල්මන් අවතාර ගැන මිනිස්සු එක එක මත දරනවා. සමහරු කියන විදියට හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ. ඒත් සමහරුන්ගේ මතය ඊට වැඩිය ආත්පසින්ම වෙනස්. ඔවුන් විශ්වාස කරනවා පණ නැත්තවුන් කියලා જાතියක් අපි එක්කම ජීවත් වෙනවා කියලා. ඒක ඇත්ත. ඔයා දැන් ඉන්න තැන ඔයාගේ ළඟම ඔයාගේ ඇස් වලට නොපෙනෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඔයාගේ දිහාම බලාගෙන. විශ්වාස නැහැ නේද? විහිළුවක් වගේද? නැත්තම් බය කරන්න කියන කතාවක් වගේද දන්නේ? ඒක තමයි සත්‍ය. ජීවිතේ එකම තැනකදී අපි නොහිතන අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. සමහර විට ඔයාගේ ජීවිතෙන් නොහිතපු මොහොතක නොහිතපු සිදුවීමකට මුහුණ දීලා ඇති. රොමේෂ් කියන්නේ අවුරුදු 23ක තරුණයෙක්. මේ රොමේෂ්ට සිදුවුණ සිදුවීම. රොමේෂ් කියන්නේ උපතින්ම දුප්පත්කම හඳුනාගෙන හැදුන වැඩුණ තරුණයෙක්. තමන්ගේ මහන්සිය නිසාම මේ වෙද්දි ප්‍රයිවට් කම්පැනි එකක සේල්ස් සුපර්වයිසර් කෙනෙක් විදිහට සේවය කරනවා. කම්පැනි එකෙන් සංවිධානය කරපු පාටි එකකට ගිහින් රොමේෂ් බෝඩිමට එන්න ලෑස්ති වුණේ මීදුම ගලන රාත්‍රියක. එතෙන් සිට කතාව මට සිද්ධ වුණා වගේ ඔයාලට කියන්න. බොස් ගොඩක් රෑ වුණා. මං ගිහින් එන්න. රෑ යන්න ඕනේ නෑ බං. නයිට් අවුට් එකක් දාලා අපි එක්ක හොටෙල් එකේම ඉමු. කම්පැනි එකේ තිබ්බ පාටි එක ඉවර වෙච්ච නිසා මං යන්න හදද්දී අෂාන් බොස් මටත් හොටෙල් එකේම ඉන්න ආරාධනා කරා. අද හොටෙල් එකේ ඉන්න බෑ බොස්. පැයක් දෙකක් හරි නිදා ගන්න ඕන. හෙට උදේ වැඩ කරන්නත් තියෙනවනේ. අද බොස්ලත් එක්ක හොටෙල් එකේ හිටියොත් එළි වෙනකන් බීලා වැටිලා ඉන්න තමයි වෙන්නේ. මං සිනහා මුසු කරමින් අෂාන් බොස්ට පැවසුවේ සත්‍ය ඒ බව දන්න නිසාය. හරි මල්ලි. එහෙනම් මං ඔබට බල කරන්නේ නැහැ. උඹ බෝඩිමට බලයන්. කොහොමත් උඹ වගේ උනන්දුවෙන් වැඩ කරන උන් තමයි අපේ කම්පැනි එකට ඕන. හරි සර්. thank you. මං එහෙනම් යනවා. හෙට කොහොම හරි දවස් ඇතුළත ටාගට් එක කම්ප්ලීට් කරන්න. good night මල්ලි. එහෙනම් පරිස්සමින්. රෑ වෙලා හින්දා පාරේ මීදුමත් ඇති. පාර බලාගෙන කාර් එක අරන් යන්න. උඹට මේ පැත්තේ පාරවල් එහෙමත් වැඩි හුරු නැතුව ඇතිනේ. කම්පැනි එකෙන් දීලා තිබ්බ කාර් එකට ගොඩ වුණ මං අන්ධකාරයේ මැද්දෙන්ම ගමන ආරම්භ කරේ සුපුරුදු විදියට සින්දුවකුත් දාගෙනමයි. මීදුමත් එක්කම පුංචි වැස්සකුත් ඇදහැළුණ හින්දා ඩ්‍රයිව් කරන එක නම් ලේසි වුණේ නැහැ. කොහොම හරි ඒරියා මැනේජර් කෙනෙක් වෙන්න ඕන. මගේ හිතේ තියෙන හීන එකින් එක ගලාගෙන එන්න පටන් ගත්තා. මට බැරි කමක් නැහැ. අවුරුදු 22ක් වෙද්දී සේල්ස් ෆීල්ඩ් එකේ හොඳ නමක් තියාගෙන මේ තැනට ආවි මගේ මහන්සිය හින්දානේ. මගේ කනව මට පුංචි ආඩම්බරයක් ඇති වුණේ ඉබේටමයි. වැඩි වෙලාවක් යනකම් මට නිදහස් කල්පනා ලෝකෙ තනි වෙන්න හම්බුනේ නැත්තේ එන්නෙන්නම වැස්ස සැර වැඩි වෙන්න පටන් අරගත්තු නිසා පටු පාර දිගේ ඩ්‍රයිව් කරන එක අමාරු වෙච්ච නිසායි.
මේ වෙද්දී වෙලාවත් රෑ 2 පහුවෙලා. බෝඩිමට යන්න නම් තව කිලෝමීටර් 11ක්වත් යන්න තියෙනවා. වැස්සයි මීදුමයි වැඩි වෙන එක හින්දා මං ගොඩක් හෙමින් ඩ්‍රයිව් කරේ. කම්මැලිකම හින්දාම කාර් එකේ සෙටප් එකේ සවුන්ඩ්ස් වැඩි කරලා හයියෙන් සින්දුව කියන්න පටන් ගත්තා. නොහිතපු විදියටම කාර් එකේ ස්ක්‍රීන් එකෙන් මිනිස්සෙක් පාර මැද්දේ හිටගෙන ඉන්නවා වගේ දැක්කත් මට වාහනේ නවත්ත ගන්න බැරි වුණා. මොකද මීදුම නිසා ළඟට මෙනකන් කිසිම දෙයක් පේන්නේ නැති හන්දා. මං බ්‍රේක් එක පෑගුවත් ඒ වෙද්දී ඒ මිනිස්සයා කාර් එකේ වැදුනා කියලා මට තේරුම් ගියා. Oh shit. දැන් මොකද්ද කරන්නේ? දෙපාරක් හිතන්නේ නැතුව මං කාර් එකෙන් බැස්සේ කාර් එකේ වැදුන මිනිස්සයාට කොහොමද කියලා බලන්න. My god. දැකපු දේ නිසා මගේ ඇස් අදහ ගන්න බැරි වුණා. මං මෙච්චර හිමීට ඇවිල්ලත් වාහනේ වැදුන කෙනා සිහිය නැහැ වගේ බිම වැටලා හිටියා. මං ළඟට ගිහින් කතා කරත් කිසි සෙලවීමක් නැති නිසා හිතට බයක් දැනුනේ මගේ අතින් මිනිස්සෙක්ගේ ජීවිතේ නැති වුණාවද්ද කියන සැකෙත් එක්ක. මගේ අත වැටලා හිටපු මිනිස්සයාගේ අතේ නාඩි වැටෙන තැනින් අල්ලලා බලද්දී මට තේරුණා තවමත් නාඩි වැටෙනවා කියලා. කොච්චර වුණත් මිනිස්සෙක්ව සතෙක් ගන්නට දාලා මහපාරේ දාලා යන්න මගේ හිත ඉඩ දුන්නේ නැති නිසා මගේ දෑතින්ම ඒ මිනිස්සයා උස්සගෙන ඇවිත් වාහනේ ඉස්සරහා ෂීට් එකේ වාඩි කරා. ෂීට් එකේ වාඩි කරයින් පස්සේ තමයි මං දැක්කේ මේ පිරිමි කෙනෙක් නෙවෙයි ගෑනු කෙනෙක් කියලා. ඇඳගෙන හිටපු වැහි කබාය නිසා අඳුරේදී අඳුර ගන්න බැරි වුණත් පෙනුමේ හැටියට දෙමළ කාන්තාවක් කියලා මට හිතුනේ. නළලේ තියලා තිබ්බ රතු පාට පොට්ටු නිසා තමයි මට එහෙම හිතුනේ. මම පුළුවන් ඉක්මනට ඩ්‍රයිවිං සීට් එකට ගොඩ වෙලා වාහනේ පණ ගන්නවගෙන රෝහල දිහාවට පුළුවන් ඉක්මනට ධාවනය කරන්න පටන් ගත්තේ. මේ මිනිස්සෙක් ජීවිතේට මොනවා හරි වුණොත් ඒ වැරද්ද සම්පූර්ණ මගේ වැරද්දක් වෙන නිසා. මගේ ඔළුව මං කොහෙද? මගේ සීට් එක එහා පැත්තෙන් වුණු ඒ කාන්තාවට සිහිය ඇවිත් අමාරුවෙන් කෙඳිරි ගන්න වූ නිසා මං වාහනේ ස්ලෝ කරලා නවත්තලා ඒ පැත්තට හැරුණා. මිස් බය වෙන්න එපා. මිස්ටර් පොඩි කරදරයක් වුණා. මාත්‍යා කවුද? ඇයි මේ වාහනයක් ඇතුලේ ඉන්නේ? කොහමගේ ළමයි දෙන්න? මොකක්? මොන ළමයි දෙන්නද? මං ඒ කාන්තාවගේ මූණ දිහා බලාගෙන ඇහුවා. අයියෝ මහත්තයා මගේ ළමයි දෙන්න. මේ මොකද්ද මේ වුනේ කියලා මට හිතා ගන්නවත් බෑ. මොකද ඇක්සිඩන්ට් එක වුණ තැන වෙන කෙනෙක් හිටියේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි. ඒ හින්දාම මං හඬ අවදි කරා. හරි මිස් හරි. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ප්ලීස් මිස්. ප්ලීස්. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. මගේ බල කිරීම හින්දාම ඇය නිහඬ වෙලා
මගේ දිහා එකෙල්ලේ බලාගෙන හිටියා. මිස් ඇයි මේ මහරෑ පාර්ට වෙලා හිටගෙන හිටියේ? මිස්ගේ නම මොකද්ද? මිස්ට දැන් එකට අමාරුයිද? මගේ හිතේ තිබ්බ ප්‍රශ්න කීපයක්ම මං ඇයගෙන් ඇහුවා. මාත්‍යා වාහනේ ආපහු හරවන්න. මගේ ළමයි දෙන්න. අනේ මාත්‍යා ඒ දෙන්න පාරේ මාත් එක්කමයි හිටියේ. අනේ මාත්‍යා ආපහු යන්. මං හිටපු තැනටම ගෙනිහින් දාන්න මාත්‍යා. හරි මිස්. මං ආයෙමත් මෝටර් රථය හරවගෙන ඉන්න පටන් ගත්තේ කිලෝමීටර් 4ක් විතර මේ වෙද්දි ඇවිල්ලා හිටපු හින්දායි. මිස්ගේ ළමයි දෙන්න එතන ඉන්නවා මං දැක්කේ නෑනේ. මං ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. නෑ එතන හිටියා මාත්‍යා. මිස්ගේ ගෙවල් ඒ හරියද තියෙන්නේ? මිස්ගේ නම මොකද්ද? ඇයි මිස් මේ මහරෑ පාර්ට ආවේ? මම පාර්වති. මගේ මාත්‍යා ඊර අල්ලපු ගමේ උත්සවයට ගියා. ඒත් එන්න රෑ වුණ නිසා මං ළමයි දෙන්නත් එක්ක එයා කොයිබද බලන්න ආව මාත්‍යා. ඒත් මේ මහරෑ මං පුදුමයෙන් වගේ ඇගේ මූණ දිහා බැලුවා. පුදුම වෙන්න දෙයක් නෑ අප්පා. ඒ මිනිස්සයා උත්සව වලට ගියාම බීගෙන ඇවිල්ලා පාරේ වැටිලා ඉන්නවා. කොහේ හරි ගියොත් මං ඇවිල්ලා තමයි ආපහු ගෙදර එක්කගෙන එන්නේ. එහෙමද? එතකොට ප්‍රධාන පාරේ ඉඳන් පාර්වතීගේ ගෙදරට කොච්චර දුරද? නෑ මාත්‍යා. එතන තේවත්තෙන් උඩට ගියාම ලැයිමේ ගෙවල් දෙකක් තියෙන්නේ. අපේ ගේ අනිත්ගේ ඉන්නේ වයසක දෙන්නේ. එහෙමද? පාර්වතීගේ හස්බන්ඩ් මොකද කරන්නේ? මං කියන්නේ ජොබ් එක. මාත් කටට එන ඔක්කොම ප්‍රශ්න ටික ඇගෙන් අහන්න වුණා. එයා වත්තේ වැඩ මාත්‍යා තේවත් එලි කරනවා. වත්තේ මාත්‍යලගේ ගෙවල් බලා ගන්නවා. ඒව තමා කරන්නේ. සෙන්දිල් ඒවට දැස්සෙයා. සෙන්දිල් කිව්වේ ඒ මගේ මාත්‍යගේ නම මාත්‍යා. පාර්වතී මේ හරියද නේද මං ඔයාව කාර් එකට නගව ගත්තේ? ඇයව මෝටර් රථයට නගවා ගත්තේන ලං වෙත්ම මං ඇයගෙන් විමසුවේ ඒ තහවුරු කර ගැනීමටයි. නමුත් ඇගෙන් ඒ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් නොලැබුණු නිසා මා ඇයි සිටි අසුන දෙස බැලුවා. එහෙම බැලුවේ ඇයගෙන් ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වෙන්නයි. ඇය වාඩි වී වුන් ෂීට් එක දෙස බැලූ මාගේ ඇස් අදහන්නට නොහැකි වූයේ ෂීට් එක මත කිසිවෙකු නොවූ බැවිනි. හිතට නැගුණු චකිතය නිසාම පිටුපස ෂීට් එක දෙස බැලුවත් එහිද කිසිවෙකු නොවුයෙන් කලබල වූ නිසාම මෝටර් රථය පාලනයෙන් තොරව ගොස් වේගයෙන් යමක ගැටෙන්නට වූයේ සලාම් යනුවෙන් හඬක් නගමිනි. ඒත් සමගම මාගේ දැස් පියවී යනවක් මෙන් දැනුනි. මාත්‍යා නැගිටින්න. දෙයියනි මේ මිනිස්සු මැරලාද කොයිද? නෑ නාඩි වැටෙනවා. මේ මිනිස්සියට පණ තියෙනවා. බීබද්දිද්ද කොයිද? බීගෙන ඇවිල්ලා අප්ප ගන්න ඇති. මාත්‍යා
එක්වරම දෙසවන පුරා ඇසෙන හඬවල් නිසා මා දැස් විවර කළෙමි. මේ වන විටත් අඳුර පහව ගොස් හිරු කිරණ වැටී තිබුණේ. වෑන් රථයකුත් මෝටර් රථයකුත් නවතා මාවට කීප දෙනෙකු එක්රොක් වී සිටින අයුරු අඩවන් වූ දෙනතින් මා හට දැකගත හැකි විය. හරි මාගේ ශරීරයේ පුරා දැනෙන වේදනා විමසා ගනිමින් මා දැස් හැර බැලුවෙමි. ඇති යාන්ත සිහිය ආවා. මම මේ කොහෙද? මා වටපිට බැලුවෙමි. මොකෝ මාත්‍යා රෑ ඩ්‍රයිව් කරද්දී නිින්දක්වත් ගියාද? ඔව්. අනේ තැන්ක් යූ කරපු උදව්වට. මා සත්‍ය වසන් කරමින් පැවසුවෙමි. මාත්‍යයට අමාරුවක් නෑනි. මාසල උන් පුත්කලයෙකු ඇසුවේය. මා ඩ්‍රයිවින් අසුනේ නැගී සිටියෙමි. නෑ අමාරුවක් නෑ. ගොඩක් ස්තුතියි. ආයි කියන ගොඩක් ස්තුතියි මං ගැන බැලුවට. මං ඉන්ෂුරන්ස් එකට කතා කරලාවම හොස්පිටල් එකට යන්නම්. මහත්තයාලට ස්තුතියි. හරි මහත්තයෝ. එහෙනම් අපි යනවා. මා වටා වුන් පිරිස මෝටර් රථයේත් වෑන් රථයේත් නැගී යන්නට ගියේ. තවමත් මනුස්සකම්දත් මිනිසුන් මේ රටේ ඉන්න වග සනාත කරමින්. දුරකථනය අතරගත් මා මුලින්ම ඉන්ෂුරන්ස් කම්පැනියට සිදු වූ වනතුර පිළිබඳව දැනුම් දුන්නෙමි. ඉන්පසු මාහට සිදු වූ සිදුවීම කෙරෙහි මා අවධානය යොමු කළේය. වාහනේ කෙනෙක් හැප්පුණා. මං ඒ කෙනාව වාහනේ දාගෙන ගියා. අනිවාර්යෙන් ෂීට් එකේ හැප්පුණ කෙනාගේ ලේ ඇති. මම මගේ මෝටර් රථයේ අසලට ගොස් බැලුවත් එහි කිසිදු ලේ පැල්ලමක් නොවිය. අර ගැහැණු කෙනා මෙතන උඩ පැත්තේ ගෙවල් දෙකින් එකක ඉන්නවා කියපු නිසා ගිහිල්ලාම බලලා හරි හිතේ සැකේ නැති කරගන්නට සිතුවමා මහපාරෙන් උඩ පැත්තට වැටී තිබූ අඩිපාර ඔස්සේ ගමන් කරන්නට වූයේ ඒ නිවෙස් දෙක වෙත යාමටයි. මා යන පාර පුරා සුදු පැහැති ඉටිරිදි වලින් සෑදූ ඉටිරිදිවැල් කීපයක් තිබූ නිසා මගේ හිත තුල චකිතයක්ද හටගෙන තිබුණි. නමුත් ඈතින් පෙනෙන කටුමැටි ගසා ඇති නිවෙස් දෙක නිසා හිතේ ඇති වූ චකිතය ටිකින් ටිකව පහව යන්නට විය. මා නිවස අසලට ගොස් හඬ නගන්නට විය. පාර්වතී සෙන්දිල් කවුද ගෙදර ඉන්නේ? කවුද අප්පා කතා කරනවා? නිවස තුලින් එළියට පැමිණි අවුරුදු 40ක පමණ පෙනුමෙන් යුතු පුද්ගලයෙකු මා දෙස බලා හඬ නැගීය. මේ සෙන්දිල් නේද? ඔව් මාත්‍යා. සෙන්දිල් මේ පාර්වතී මිස් ඉන්නේ මේ ගෙදරද? ඔව් මාත්‍යා. ඇයි මේ තකහණී මගේ මායිය ගැන හොයන්නේ? නෑ සෙන්දිල්, ඊයේ රෑ මගේ කාර් එකේ හැප්පුණා පාර්වතී. මොකද? කාර් එකේ හැප්පුණා? ඒක නෑ. ඒක නම් වෙන්න බෑනේ මාත්‍යා. ඇයි ඒ?
මීට සති දෙකකට වගේ උඩදී මගේ මායියයි ළමයි දෙන්නේ නැති වුණා මාත්තයා. මොකක්? මට උන් හිටි තැන් අමතක වීගෙන ගියේය. ඔව් මාත්තයා, මගේ ළමයි දෙන්නා රෑ 7ට 8ට විතර කඩේට ගිහින් එන්න පරක්කු නිසා පාර්වතී ගිහින් බලද්දි ඒ දෙන්න පාරේ ගිය වාහනයකට යට වෙලා. එදා මාත් ගෙදර උන්නේ නෑ මාත්තයා. අල්ලපු ගමේ උත්සවයකට ගිහින් උන්නේ. මං ගෙදර එද්දී මගේ මායියත් දිවි නසාගෙන. සෙන්දිල් කඳුළු පිරිදෙනතින් පැවසුවේය. පෙරදා රාත්‍රියේ වූ සිදුවීම තදින්ම හිත පුරා රැව්පිලි රැව් දෙtti. සෙන්දිල් පැවසූ සියල්ලත් හදේ කැටි කරගෙන මේ වේදනාවක්ද නැත්තම් බයක්ද යන්න සිතාගත නොහැකිව මා ආපසු හැරී ප්‍රධාන පාර වෙත ඇවිදෙන්නට වූෙමි. පාර දිගට ඇති සුදු පැහැති ඉටිරිදිවැල් වලින් මේ පාර්වතීගෙත් දරුවන් දෙදෙනාගෙත් සොහොන් වලට යනතෙක් ඇද තිබූ ඉටිරිදිවැල්යයි මා තහවුරු කරගත්තෙමි. මා පාර දිගේ භාගයක් දුරට පැමිණෙද්දී ඉටිරිදිවැල් වල අවසානයක් දුටු නිසා මා වටපිට බලන්නට වූයේ අවට සොහොන් තිබේදැයි සැකහැර දැන ගැනීම පිණිස. වත්තේ කෙළවරක් හොඳින් එලිපෙහෙලි කර ඇති බවත් එහි සුදු පාටින් බෝඩ් කීපයක් දිස්වෙන්නට වූයෙන් ප්‍රධාන පාර වෙත යෑම මදකට නැවැත්වූ මා සොහොන් අසලට ලන් වූයේ මේ තරම් දෙයක් සිදුවීම් පෙළෙහි අවසානයක් දැක ගැනීම මිස හැරී යාමට හිත නොදුන් නිසාය. ක්‍රමයෙන් සොහොන් අසලට ලං වූ මා අඩි කිහිපයක් පිටුපසට විසූයේ එහි සොහොන් 3ක් වෙනුවට 4ක් ඇති නිසාය. එහි මුලින්ම තිබුණු සොහොන් කොතේ කේ සෙන්දිල් ක්‍රිෂ්ණමූර්ති උපත 1972 7/4 විපත 2021 1/29 යනුවෙන් සටහන් වී තිබුණි. මේ වනතුරු හිතේ තිබූ භීතිය තව දුරටත් වර්ධනය වී කකුල් පණ නැති වී යනවාක් මෙන් දැනුනි. හැකි ඉක්මනින් ප්‍රධාන පාර වෙත මා දිවෙන්නට විය. මේ වන විටත් වචනයක් හෝ කතා කරගත නොහැකි අයුරින් මා බිය වී උන්නේ රාත්‍රියේ වාහනයට හසු වූ පාර්වතී පමණක් නොව දැන් ටිකකට කලින් මා සමග කතා කළ සෙන්දිල්ද මනුෂ්‍යයෙක් නොවන බව තහවුරු වී සිටි නිසාය. ප්‍රධාන පාරට මා පැමිණෙන විට ඉන්ෂුරන්ස් එකෙන් පැමිණ ඔවුන්ගේ රාජකාරියද අහවර කර තිබුණි. මාගේ මෝටර් රථය වෙනුවට ටික දිනක් පාවිච්චි කිරීමට මෝටර් රථයක් ඉන්ෂුරන්ස් එකෙන් ලැබුණ නිසා මා එය රැගෙන බෝඩිම කරා ඇදෙන්නට වූයේ. මට මේ වූ සිදුවීම කිසිවෙකු විශ්වාස නොකරන සිදුවීමක් වුවත් එය මාහට සිදු වූ නිසා මා ඒ පිළිබඳ ඇති විශ්වාසයත් සමගයි. මාගේ මෝටර් රථය වෙනුවට ටික දිනක් පාවිච්චි කිරීමට මෝටර් රථයක් ඉන්ෂුරන්ස් එකෙන් ලැබුණ නිසා මා එය රැගෙන බෝඩිම කරා ඇදෙන්නට වූයේ. මට මේ වූ සිදුවීම කිසිවෙකු විශ්වාස නොකරන සිදුවීමක් වුවත් මාහට සිදු වූ නිසා එය මා පිළිබඳව ඇති විශ්වාසයත් සමගයි.
හිතේ ඇති බිය පසෙකලමින් වොච් එකක් දාගත් මා බෝඩින් කාමරයේ තිබූ ඇඳට වී නිදන්නට වූයේ හිතේ ඇතිව තිබූ සිතුවිලි වලින් මිදෙන්නට සිතමින්ය. මාත්‍යා අඩනින්ද අතරින් මාහට යමෙකු කතා කරන හඬක් ඇසෙන්නට විය. කවුද? මා නින්දෙන්ම හඬ නැගුවෙමි. මාත්‍යා, මගේ දරුවෝ දෙන්න පාරේ මාව ගිහින් දානවද? ඒ පාර්වතීගේ හඬයි. පාර්වතී තම දරුවන් කෙරෙහි ඇති ආදරය නිසා ඔවුන්ව සොයනවද? නැතහොත් දරුවන්ගේ මිය යාමට හේතු වූ වාහනේ අයිතිකරුගෙන් පලිගැනීමට වාරයක් එනතුරු බලා සිටිනවාද යන්න නිවා නොවන ප්‍රහෙලිකාවකි.